12 වසරේ පළවෙනි පාඩමයි. 12 වසරේ පළවෙනි පාඩමයි. සහ 12 වසරේ තුන්වෙනි පාඩම තමයි අපි මේකේ 120ක් විතර සාකච්ඡා කරා. පොඩි ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙනවා. රයිට්. 120ක් විතර සාකච්ඡා කරලා තිබුණා 12 වසරේ. තුන්වෙනි පාඩමේ පළවෙනි පාඩම අපි ගිය සතියේ පටන් ගත්තා. පළවෙනි පාඩම තනිකර තියරි පාඩමක්. ඒක අපි ගිය සතියේ පටන් ගත්තා. එතකොට ගිය සතියේ අපි සාකච්ඡා කරා දත්ත සහ තොරතුරු පිළිබඳ. හරි. ගැටලු කතා කරේ නැහැ. රයිට්. අපි මේ අලුතින් එන කට්ටියක් ඉන්න නිසා මම ඔයාලට දීලා තියෙනවා පළවෙනි පාඩමේ සංඛ්‍යා පද්ධති සහ ඒ අතර පරිවර්තනය කියන එක. රයිට්. සංඛ්‍යා පද්ධති සහ ඒ අතර පරිවර්තනය කියන ටියුට් එක දීලා තියෙනවා. රයිට්. ඒකෙදී පොඩි සාරාංශයක් ටක් ගාලා අපි සාකච්ඡා කරමු. ඔයාලගේ සිලබස් එකේ තියෙනවා සංඛ්‍යා පද්ධති දශමය. දැන් ඔයාලා මං හිතන්නේ O-level IT කරපු කට්ටිය නිසා මේක දැන් අපි ආයෙ සාකච්ඡා කරලා තියෙනවා. ඒක මං ටියුට් එකේ පොඩි පොඩි කොටස් ඉක්මනටම සාකච්ඡා කරලා ඉවර කරන්න. ඒකට අලුත් අයට අවුලක් නැහැ. මොකද මට පාඩම ඉස්සරහට කරන් යන්නත් ඕනේ. එතකොට දශමයේ සංඛ්‍යා පද්ධතිය පාදයකගේ 10යි. පාදයකගේ 10යි විශාලම සංඛ්‍යාව දශමයේ සංඛ්‍යා පද්ධතියේ අයත් සංඛ්‍යා තමයි 0 1 2 3 4 5 6 7 8 9 යන සංඛ්‍යා ටික අපි දශමයේ සංඛ්‍යා පද්ධතිය භාවිත කරනවා. රයිට්. එහෙනම් මේක විශාලම සංඛ්‍යාව වෙන්නේ 9. ඊළඟට ද්විමේය සංඛ්‍යා පද්ධතිය අපි වැඩිපුරම සාකච්ඡා කරනවා. ද්විමේය සංඛ්‍යා පද්ධතිය. ද්විමේය සංඛ්‍යා පද්ධතියේ පාදයගේ 2යි පාදයගේ 2ක් කියලා ගන්නවා. බිංදුව සහ එක තමයි පාවිච්චි කරන්නේ සංකේත දෙක විදිහට. බිංදුව සහ එක තමයි පාවිච්චි කරන්නේ සංකේත දෙක විදිහට. රයිට්. එතකොට මෙතන අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය පාවිච්චි කරනවා. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය පාදයකගේ 8යි. විශාල සංඛ්‍යාව 1යි. බිංදුව 1 2 3 4 5 6 7 කියන සංඛ්‍යා ටික භාවිත කරනවා. මේකේ පාදයකගේ 7 කියලා ගන්න. විශාලම සංඛ්‍යාව 7 කියලා ගන්න. ඊළඟට षड्दशමේ සංඛ්‍යා පද්ධතිය. षड्दशමේ සංඛ්‍යා පද්ධතිය මේකේ පාදයකගේ षड्दशමේ සංඛ්‍යා පද්ධතියේ පාදයකගේ 16යි. රයිට්. මේකේ සංකේත විදිහට පාවිච්චි කරනවා. සංකේත විදිහට පාවිච්චි කරන්න පුළුවන් බිංදුව 1 2 3 4 5 6 7 8 9 10 ඉතින් එහාට 10 වෙනකොට පාවිච්චි කරනවා capital A B C D E සහ F කියන සංකේත ටික පාවිච්චි කරනවා. මේක විශාලම සංඛ්‍යාව F. F කියන්නේ ඇත්තටම වටිනාකම ගත්තොත් 15යි. ඒක පේන්නේ නැහැ නේ. A B C E F රයිට්. ටියුට් එකට අටක් ගාලා පුරව ගන්න. මේක ලියා ගන්න. ඊළඟට ඊළඟට ඔයාලා ටියුට් එකේ තියෙනවා සංඛ්‍යා පද්ධති වල පරිවර්තන ටික. සංඛ්‍යා පද්ධති වල පරිවර්තන ටික ඒ ටික ඔයාලා මතක් කරගන්නත් ඕනේ. අපි ඔය ටික සාකච්ඡා කරා. මේ සංඛ්‍යා පද්ධති වල පරිවර්තනය කරද්දී සිද්ධ කරන දේවල් ටික ගැන පොඩි අවබෝධයක් ගමු. මම කරපු නිසා
ඉක්මනට සාකච්ඡා කරන්නම් මේක. දශමයේ සංඛ්‍යාවක් ද්විමයට පරිවර්තනය කරන්න දෙනවා නම් අපි මේක දශම එකක් ද්විමය කරනවා නම් අපි ලියන්නේ මොකද්ද? ලබ්ධිය බිඳුව වනතුරු දෙකෙන් බෙදන්න. ලබ්ධිය බිඳුව වනතුරු දෙකෙන් බෙදීම. අෂ්ටමය කරන්න නම් ලබ්ධිය බිඳුව වනතුරු අටෙන් බෙදීම. ලබ්ධිය බිඳුව වෙනකන් අටෙන් බෙදනවා. ෂඩ්දශමය කරන්න නම් ලබ්ධිය බිඳුව වනතුරු 16න් බෙදීම. ඔන්න බෙදන්න තියෙන හතර. ඔන්න බෙදන්න තියෙන තුනක් තියෙනවා. සංඛ්‍යා පද්ධති වල බෙදලා උත්තර ගන්න තුනක් තියෙනවා. 8න් බෙදන්න තියෙනවා, 2කින් බෙදන්න තියෙනවා, 16න් බෙදන්න තියෙනවා. රයිට්. එහෙනම් මේ ටියුට් එකේ අපි සාරාංශයක් ගන්න නිසා රයිට් බලන්න බෙදන්න තියෙන තුන. ඔයාලගේ පිටු අංක දෙකට යන්නකො පිටු අංක දෙකේ තියෙනවා දශමය සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යාවක් ද්විමය වලට අෂ්ටමය වලට ෂඩ්දශමය වලට පරිවර්තනය කරන්න. දශමය සංඛ්‍යාවක් ද්විමය අෂ්ටමය ෂඩ්දශමය වලට පරිවර්තනය කරන්න තියෙනවා. අපි මේක සාරාංශයක් විදිහට කරමු. පළවෙනි එක ගමු. 159 ද්විමය කරමු. 159 ද්විමය කරන්න 2 159 අෂ්ටමය කරමු. 3 159 ෂඩ්දශමය කරමු. එහෙනම් බෙදන්න තමයි තියෙන්නේ. දැන් ඔයාලා බෙදන ක්‍රමය දන්නවනේ. බෙදන විදිය දන්නවනේ. රයිට්. බෙදන විදිය ගැන අවබෝධයක් තියෙනවා කලින් කරලා තියෙන නිසා. රයිට්. එහෙනම් බෙදලා බලමු. 159 159 දෙකෙන් බෙදන්න ඕනේ ලබ්ධිය බිඳුව වනතුරු. 159 බෙදන්න දෙකෙන් ලබ්ධිය බිඳුව වනතුරු. 159 දෙකෙන් බෙදන්න ලබ්ධිය බිඳුව වනතුරු. 159ට දෙකේ 15ට 7යි 14යි 19ට 9යි එකක් ඉතිරි. බෙදෙන ඒවා ගැන අවබෝධයක් තියාගන්න ඕලා. 79 දෙකෙන් බෙදන්න. 79 දෙකෙන් බෙදන්න. 79ට දෙකේ 7ට 3යි එකක් ඉතිරි. 19ට 9යි. එතනත් එකක් ඉතිරි. 39ට දෙකේ 3ට 1යි 19ට 9යි. එතනත් එකක් ඉතිරි. 19ට දෙකේ 9යි ඉතිරි 1යි. 9ට දෙකේ 4යි ඉතිරි 1යි. 4ට දෙකේ දෙකක් තියෙනවා ඉතිරි නෑ. 2ට දෙකේ 1යි ඉතිරි නෑ. 1ට දෙකේ නෑ බිඳුවයි. ඔන්න
ඉතිරි එකයි. මෙන්න ලබ්ධිය බිඳ වුණාද? ලබ්ධිය බිඳ වුණා. මේකට අපි කියනවා ලබ්ධිය කියලා. ලබ්ධිය බිඳ වුණා. රයිට්. එහෙනම් මේකේ උත්තරේ ගන්න පුළුවන් ඔයාලට. 159 සමානයි 111යි 111 පාදය දෙක කියලා ගන්න පුළුවන්. එහෙනම් ඒ වගේම හදන්න පුළුවන් 159 8ෙන් බෙදන්න. අෂ්ටමය කරන්න. 159 8ෙන් බෙදන්න. 15ට 8 ඒවා 15ට 8 ඒවා 1යි ඉතිරි 7යි. ඉතිරි 7යිනේ. 79ට 8 ඒවා 9යි. 72යි. 9කට 72යි ඉතිරි 7යි. 19ට 8 ඒවා 2යි 16යි ඉතිරි 2ට 8 ඒවා නෑ බිඳුවයි ඉතිරි 2යි. එහෙනම් මේ අග ඉඳන් උඩට තමයි මේ ටික ලියන්නේ. 159 සමානයි 2යි 3යි 7යි 8 පාදයට. ඒ වගේම 159 ෂඩ් දශමය කරන්න 16න් බෙදලා 159ටම 16 ව තියෙන්නේ 9යි. 16 වරක් 9 144යි. 16 වරක් 9 මේ 16 වරක් 9 ඇත්තටම එන්නේ 144යි. එතකොට ඉතිරි කීයද? 159න් 144ක් අඩු කරපුවාම ඉතිරි 15. ඉතිරි වෙනවා 15. 15ක් ඉතිරි වෙනවා. රයිට්. එහෙනම් 15 කියලා කියන්නේ ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතිය නිසා මේක F කියලා කියනවා. 9 16න් බෙදන්න. 9ට 16 වෙන බිඳුව ඉතිරි 9. එහෙනම් 159 සමානයි 9යි F 16 පාදයට. ඒක ලියා ගන්න බලන්න. රයිට්. ඔය තියෙන්නේ බෙදන ඒවා. ඔය තියෙන්නේ බෙදන ටික. දශමයේ සංඛ්‍යා ද්විමීය අෂ්ටමයේ ෂඩ් දශමයේ කිරීම. මේක තියෙන්නේ බෙදන්න. ඒ වගේම ඕකේ අනිත් පැත්ත. ද්විමීය අෂ්ටමයේ ෂඩ් දශමයේ සංඛ්‍යා දශමයේ කරන්න. මේ තියෙන්නේ ಗುಣ කරන්න තියෙන ටික. ඔය තියෙන්නේ ಗುಣ කරන්න තියෙන ටික. මෙතනින් ගත්තොත් ද්විමීය එකක් දශමයේ කරන්න. ද්විමීය එකක් දශමයේ කරන්න. ද්විමීය එකක් දශමයේ කරන්න. නේ මෙතන ලියන්නේ මොකද්ද? දෙකෙහි බර සාධක යොදා ගුණ කරන්න. දෙකෙහි බර සාධක යොදා දෙකෙහි බර සාධක යොදා ගුණ කරන්න. ඒ වගේම
තව එකක් තියෙනවා දශමය කරන්න. අෂ්ටමයේ දශමය. මේකත් බර සාධක දාලා ගුණ කරන්න. අටේ බර සාධක යොදා ගුණ කිරීම. අටේ බර සාධක යොදා ගුණ කිරීම. ඒ වගේම ද්විම එකක් දශමය කරද්දි අෂ්ටම එකක් දශමය කරද්දි ඒ වගේම ෂඩ්දශම එකක් දශමය කරද්දි ෂඩ්දශම එකක් දශමය කරද්දි මේකෙදි පාවිච්චි කරන්නේ 16හි බර සාධක යොදා දාසෙහි බද සාධක යොදා ගුණ කිරීම. ඔය තුන දශම එකක් අන වෙනත් පාදයකට හරවනවා වෙනත් පාදයකක් ආයේ දශමයට හරවන්න. වෙනත් පාදයකක් දශමයට හරවන්න. දැන් ඊට කලින් අපි මේ බර සාධක කියන්නේ මොනවද කියන එකත් පොඩ්ඩක් මේ ටියුට් එකේ තියෙනවා. ඒ ටිකත් පුරව ගන්න. බර සාධක කියන්නේ මොනවද කියලා. මේකේ තියෙනවා බර සාධක මොනවද? දෙකේ හතර යනකම් ලියලා තියෙනවා නේ. දෙකේ හත කියන්නේ 128යි. මේව මතක තියාගන්න. මේව පාඩම් කරන්න. ඒ ළමයි විදියට අනිවාර්යෙන් මේව පාඩම් කරන්න ඕන. දෙකේ 6 64යි. දෙකේ 5 32යි. දෙකේ 4 16යි. දෙකේ 3 8යි. දෙකේ 2 4යි. දෙකේ 1 2යි. දෙකේ බිඳුව 1යි. ඕනම සංඛ්‍යාවක 8 බිඳුව 1යි. 16 බිඳුව 1යි. ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. 8 බල ටික. 8 පළවෙනි බලය 8යි. 8 දෙවෙනි බලය 64යි. 8 තුන්වෙනි බලය 512යි. 64 ඒවා 8ක් 512යි. 8 හතරවෙනි බලය 8 හතරවෙනි බලය 4096යි. 4096යි. 16 බල ටිකක් ලියන්න. 16 බිඳුවෙනි බලය 0යි. 16 පළවෙනි බලය 16යි. 16 දෙවෙනි බලය 256යි. 16 තුන්වෙනි බලය ඒකත් 4096යි. 16 තුන්වෙනි බලයත් 4096යි. ඔය වගේ බල ටික පුරුදු වෙන්න. එහෙනම් බලන්න ඊළඟ පරිවර්තනය ඔකේ තියෙන. ඊළඟ පරිවර්තනය බලන්න. මෙන්න මේක. ද්විමය අෂ්ටමය ෂඩ්දශමය සංඛ්‍යා දශමය කිරීම. ද්විමය අෂ්ටමය ෂඩ්දශමය සංඛ්‍යා දශමය කිරීම. රයිට්. මේක ආගන්න දැන් අලුත් පරණ හිටපු කට්ටිය මේ ටික කරා අපි නේ. කලින් හිටපු කට්ටිය මේක කරානේ. රයිට්. එතකොට මේ කොටස කරලා තියෙන ඒවට කමක් නැහැ වැඩි වෙන්නේ නැහැ නේ.
මේවා ඉගෙන ගත්තා කියලා වැඩි වෙන්නේ නැහනේ. මොකද මේ පාඩම මං ආයේ ඔය මරකටට මේ කොටස් ටික ආවරණය කරන්න ඕන නිසා ඒක කරනවා. ඊළඟට මම ගිය සතියේ අතරම බ්‍රාස්මින්ද ක්ලාස් එක දාගන්න බැරුණ මේකේ කන්ෆිගරේෂන් ටික බෝඩ් එකේ කරගන්න බැරුණා. ඒක නිසා ඒක කරන්න බැරුණ දැන් එනකොට මේ සතිය අනිවාර්යෙන් වෙන ක්ලාස් එකක් දානවා. ඒකට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. ඒකෙදි කරන්නේ පළවෙනි පාඩම ඉතුරු ටික. එතකොට අද මේ සංඛ්‍යා පද්ධති ටික පොඩ්ඩක් රිවයිස් කරගෙන ඒක ඉස්සරහට කරන් යන්න බෑ. සංඛ්‍යා පද්ධති පාඩමේ ඉදිරියට තියෙනවා කරන් යන්න කොටස් වගේ. ඒ ටික කරන්න ඕනේ. ඒ හින්දා මේ කොටස් ටික මම කරනවා. ඒක ටියුට් එක ඔයාලා ලියලත් නැහැ. දැන් ටියුට් එක ලියා ගන්න. ඉතින් ඔයාලගේ තව යාළුවෝ වෙනවා සම්බන්ධ කරගන්න. ඒ කට්ටියට අපි මේ ටික කරලා දෙමු. ඒතර මේක සාමාන්‍ය පන්ති කොහොමත් තව මාස දෙක තුනකට පටන් ගන්න වෙන්නේ නැහැ. පටන් ගන්නකම් මේක සාර්ථක විදිහට කරන්න ඕනේ. ඔයාලට ඒක තවත් ඔයාලට මම ප්ලෑන් කරලා තියෙනවා සතියේ දවස් දෙකක් ක්ලාසස් කරන්න. ඊට අමතරව තව පණිවිඩයක් තියෙනවා මම ඒකත් මතක් වෙච්චින්ද කියන්න. දැන් අර OLL IT කරපු නැති කට්ටියට මම කලින් ප්ලෑන් කරානේ මේ අර ඔයාලගේ වෙනම අපි IT කෝස් එකක් ප්ලෑන් කරානේ. ඒක සාර්ථක කරගන්න බැරුණානේ කොරෝනා ප්‍රශ්න නිසා. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් OLL IT කරලා නැති. හැබැයි මේ 10 11 සිලබස් එක ආවරණය කරගන්න කැමති කට්ටිය. කියන්නේ ගොඩක් එක්කෝ IT පිළිබඳ මූලික දැනුමක් ගන්න කැමති කට්ටිය. ඊට අමතරව A level IT කරනවා O level IT කරලා නැති කට්ටිය. ඒ වගේ අය ඉන්නවා නම් පොඩ්ඩක් පණිවිඩයක් දෙන්න. ඒ කියන්නේ O level සිලබස් එක සාමාන්‍යයෙන් දවස් 28කින් එක දිගට දවස් 28ක් පැය දෙක ක්ලාස් දාලා ආවරණය කරනවා. ඒක ඉතින් O level ඉන්න කට්ටියටත් හොඳයි. 10 වසර කට්ටියටත් හොඳයි 11 වසර කට්ටියටත් හොඳයි. ඒක සාමරංශයක් කියන්නේ. එතකොට A level ජිට් කරන කට්ටියටත් හොඳයි. ඒ හින්දා ඒ පිළිබඳ පොඩ්ඩක් දන්න කට්ටිය දැනුවත් කරන්න මම පෝස්ට් එකක් තියෙන එක ෂෙයා කරන්න. ඒකට පොඩ්ඩක් කට්ටිය සම්බන්ධ කරන්න පොඩි මුදලක් ඒකට ආය කරන්නෙත් මම හිතන්නේ එක ට්‍රේඩ් එකකට රුපියල් 700ක් වගේ දවස් 14කට මේ කියන්නේ 10 වසර සම්පූර්ණ කවර් කරන රුපියල් 700න් දවස් 14 කවර් කරනවා ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරලා. ඉතින් ඉන්න දන්න කට්ටිය ඉන්නවනම් සම්බන්ධ කරගන්න. ඒක A level IT කරන කට්ටියටත් කියන්නේ O level කරලා නැති O level IT කරලා නැති A level IT කරන අයට ගොඩක් වැදගත් වෙනවා ඒ පාඩම. රයිට්. එහෙනම් මේකත් බලන්න. ද්විමේ සංඛ්‍යා, අෂ්ටමේ සංඛ්‍යා, ෂඩ්දශමේ සංඛ්‍යා මේ ඔක්කොම දශමයේ කරන්න. මේක ඇත්තටම ගුණ කරන්න තියෙන්නේ. රයිට්. මේක ගුණ කරන්න තියෙන්නේ. එහෙනම් අපි උදාහරණයක් ගමු. 100යි 111යි 11 මේක දශමයේ කරන්න කියන. මේක දශමයේ කරන්න කියන. එහෙනම් මේකෙදි අපිට බර සාධක දාන්න වෙනවා. ඉතින් බර සාධක දාන්න එක එක ක්‍රම අනුගමනය කරනවා. පහළට ලියලා දාන්න පුළුවන් වෙන වෙනම ලියන්න පුළුවන්. කැමැති ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. ඉතින් මේකේ බර සාධක ටික ගත්තොත් මේ සෑම සංඛ්‍යාවකම මේ හැම එකටම බර සාධකයක් තියෙනවා. දෙකේ බිඳුවෙනි බලය. දෙකේ පළවෙනි බලය මෙයාගේ බර. මෙයාගේ බර දෙකේ දෙවෙනි බලය. දෙකේ තුන්වෙනි බලය. හතරවෙනි බලය. දෙකේ පස්වෙනි බලය. දෙකේ හයවෙනි බලය. දෙකේ හත්වෙනි බලය. ඔහොම බල ටික තියෙනවා. එහෙනම් මේ සෑම බලයකම දාලා මේකේ ගුණ කරන්න ඕනනේ. අපි මේ පැත්තට හැදුවොත් දෙකේ බිඳුවෙනි බලය කියන්නේ දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1යි. එහෙනම් එක් වරක් 1 1යි. රයිට් දෙකේ බිඳුවෙනි බලය දෙකේ බිඳුවෙනි බලය 1යි. දෙකේ දෙවෙනි බලය 2යි. දෙකේ තුන්වෙනි බලය 8යි. දෙකේ තුන්වෙනි බලය දෙකේ දෙවෙනි බලය නේද ඉතින්. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ තුන්වෙනි බලය 8යි.
දෙකේ හතරවෙනි බලය 16යි. දෙකේ පස්වෙනි බලය 32යි. දෙකේ හයවෙනි බලය 64යි. දෙකේ හත්වෙනි බලය 128යි. ඔන්න බල ටික දාගත්තා. දැන් අපි ඉතලා දාලා ගුණ කරන්න ඕන. පැහැදිලිව ලියාගන්න මේ ටියුට් එකේ තියෙන එක තමයි සාරාංශය. ටියුට් එකේ තියෙන එක සාරාංශය. ඒ හින්දා ඒක පැහැදිලිව ලියාගන්න. මෙයාව ගත්තා. දෙකේ දෙවෙනි බලය 2යි දෙවරක් උඩ තියෙන එක ගුණ කරන්න ඕනේ. හතර වරක් 1 4යි. 8 වරක් 1 8යි. 16 වරක් 1 16යි. 32 වරක් බිඳුවනේ. 32 වරක් බිඳුව බිඳුවයි. 64 වරක් බිඳුව බිඳුවයි. 128යි. එහෙනම් මේ ටික එකතු කරපුවාම එනවා 128යි 16යි 134යි 144යි 144යි 152යි 156යි 159ක් එනවා. 159ක් මෙතන එනවා. ඔන්න දශමය කරද්දී ගුණ කරන විදිය. ඊළඟට මේක උත්තරේ අපි ලියමුනේ. පාදය දෙක සමානයි 159යි. 1යි 2යි 5යි 7 අෂ්ටමයේ පාද එකක් දශමය කරන්න කියනවා. අෂ්ටමයේ පාද එකක් දශමය කරන්න කියනවා. අටේ පාද එක. එහෙනම් මේකෙත් බර සාධක දාන්න ඕන. 1යි 2යි 5යි 7යි. මෙයා 8 බිඳුව. මෙයා 8 1 8 2 8 3 අගයන් ටික ගත්තොත් 8 බිඳුව කියන්නේ 1යි 8 1 කියන්නේ 8යි 8 2 කියන්නේ 64යි 8 3 කියලා කියන්නේ 512යි. මෙන්න අගයන් ටික දාලා ගුණ කරන්න තියෙන්නේ. එක් වරක් 7 7යි 8 වරක් 5 40යි 64 වරක් 2 128යි 512 වරක් 1 512යි. එහෙනම් මේ ටික එකතු කරපුවාම එනවා 8යි 2යි 10යි 10යි 8යි 2යි 10යි 10යි 7යි 17යි එකක් ඉතිරි 4යි 1යි 5යි 2යි 7යි 7යි 1යි 8යි 5යි 1යි 6යි. එහෙනම් අෂ්ටමය 1යි 2යි 5යි 7 මේක සමාන වෙනවා 687ට.
ඊළඟට අපි ෂඩ් දශමයකුත් හදමු. පහක් A දෙකයි පහයි AF ෂඩ් දශමයකක් දශමය කරන්න තියෙනවා. ඒත් ගුණ කරන්න තියෙන්නේ. පොඩ්ඩක් දෙකයි පහයි AF වයිට් බෝඩ් එකේ දාලා බලමු. රයිට් මං ගත්තේ දෙකයි පහයි AF 16 පාදේ මේක දශමය කරන්න තියෙන්නේ. රයිට් මම මේක ලියන්නම් අරක ලියන්න ගියපම පොඩ්ඩක් කැඩි කැඩි යන්න. ඔයාලට පේනව නේද? රයිට් මේක ෂඩ් දශමය කරද්දි දෙකයි පහයි AF බර සාධක දාගන්න. දාසේ බින්දුව දාසේ එක දාසේ දෙක දාසේ තුන මන බර සාධක දාගත්තා. දාසේ එක දාසේ දෙක දාසේ තුන මොන බර සාධක රයිට් දෙකයි පහයි AF මෙයා 16 බින්දුව 16 1 16 2 16 3 16 බින්දුව 1යි 16 1 16යි 16 2 256යි 16 3 4096යි එහෙනම් මෙතනට එන්නේ එක්වරක් එක්වරක් F කියලා කියන්නේ 15යි නේ එක්වරක් 15 15යි මෙතනට එනවා 16 වරක් A කියන්නේ 10 160යි මෙතනට එනවා 256ව 5 256 වරක් 5 256ව 5ක් පසරකයි 30යි 3ක් ඉදිරි පසරක් 25යි 3යි 28යි දෙකක් ඉදිරි පසරක් 2 10යි 10 2 12 1280යි 4096ව දෙකක් 4096ව දෙකක් 8182යි නේ 6 වරක් 2 10 6 වරක් 2 12යි දෙකක් එකක් ඉතිරි 6 වරක් දෙවරක් 6 18යි 19 එකක් ඉතිරි 8192යි ඔය ටික එකතු කරපුවම වෙනවා 7යි 8යි 9 18යි 6යි 24යි 24යි දෙකක් ඉතිරි 2යි 2යි 4යි 2යි 6යි එහෙනම් මේකට එනවා 2යි 5යි AF 16 පාදේ මේක සමානයි 86යි 46 8647ක් එනවා රයිට් එහෙනම් අපි කතා කරේ ಗುಣ කරන්න තියනවා බෙදන්න තියනවා ಗುಣ කරන්න තියනවා බෙදන්න තියනවා රයිට්
ඊළඟ සෙට් එක ඉදිරි පරිවර්තන 6 සඳහා පහත වගුව භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ වගුව. ඉදිරි පරිවර්තන 6 සඳහා මේ වගුව පාවිච්චි කරන්න පුළුවන්. රයිට්? ඉතිරි ඒ කියන්නේ දැන් ඇත්තටම ඊළඟ පරිවර්තන 6ට මේ වගුව පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි පරිවර්තන කීයක් කරාද? දැන් කරේ පරිවර්තන නේ දැන් පරිවර්තන අපි 6යිනේ කරේ. දශම එකක් වෙනත් පාදයකට හරවන්න කරා. දශම එකක් වෙනත් පාදයකට හරවන්න පරිවර්තන කරා. ඊළඟට එතන 3යි නේ වෙනත් කියලා කියපුවාම ද්විමය අෂ්ටමය ෂඩ්දශමය කියලා පාද 3ට එනවා. ඊළඟට වෙනත් එකක් දශමයට හරවන්න පරිවර්තනය කරා. වෙනත් එකක් දශමයට හරවන්න. ඒකේ කතා කරන්නේ වෙනත් කියලා කියන්නේ 2 ද්විමය අෂ්ටමය ෂඩ්දශමයේ සංඛ්‍යා දශමය කරන්න. මේකෙදි අපි ಗುಣ කරනවා. මේකෙදි බෙදනවා. ඉතිරි පරිවර්තන 6. ඉතිරි පරිවර්තන 6 කියලා කියන්නේ වෙනත් එකක් වෙනත් එකට නේ. වෙනත් එකක් වෙනත් එකට පරිවර්තනය කරන්න. වෙනත් එකක් වෙනත් එකට පරිවර්තනය කරන්න තමයි ඉතිරි පරිවර්තන 6 ගැන සාකච්ඡා කරන්නේ. රයිට්? එහෙනම් ඒක තමයි මේකේ තියෙන්නේ. ඒක ටක් ගාලා අපි බලමු. ඒකට පොඩි වගුවක් තියෙනවා. ඔයාලා OLL IT වලදී හැමෝම මම හිතන්නේ OLL IT කරපු නිසා මේක අපිට මේකට ලොකු කාලයක් ගත කරන්න අවශ්‍ය නැහැ. රයිට්? ඉතිරි පරිවර්තන 6 සඳහා පහත වගුව භාවිතා කරන්න පුළුවන්. මේ වගුව දිහා බලන්න වගුව අපි හදන විදිහ දන්නවා. මෙතන තියෙනවා දශමයේ සංඛ්‍යා ටික. මෙතන තියෙනවා දශමයේ සංඛ්‍යා ටික. මෙතන තියෙන ඒ සියලුම දශමයේ සංඛ්‍යා ෂඩ්දශමයේ කරලා ඒ දශමයේ සංඛ්‍යා ටික ෂඩ්දශමයේ කරලා තියෙනවා. ඒ වගේම අෂ්ටමයේ සංඛ්‍යා ටිකක් තියෙනවා. රයිට්? එහෙනම් මෙතනදී ඇත්තටම රයිට්. එහෙනම් මෙන්න මේ සංඛ්‍යා ටික අපිට ලියන්න පුළුවන්. අෂ්ටමයේ සංඛ්‍යාව ද්විමීය ලෙස කියන්නේ මෙන්න මේ සංඛ්‍යා ටික. අෂ්ටමයේ සංඛ්‍යාව ද්විමීය ලෙස ලියන්න කියන්නේ මෙන්න මේ සංඛ්‍යා ටික. මෙන්න මේ සංඛ්‍යා ටික තමයි ද්විමීය සංඛ්‍යාව විදිහට ලියන්න කියන්නේ. අෂ්ටම එකක් ද්විමීය ලෙස. එහෙනම් අපි දාන්නේ මෙතන බිඳුවයි බිඳු 4ක් දාන්න. එකේ 4ක් දාන්න. අෂ්ටමයේ සංඛ්‍යා 7යි නේ තියෙන්නේ. බිඳු 4 එකේ 4යි. බිඳු 2යි 1යි 1යි බිඳු 2යි 1යි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි. ඔන්න අෂ්ටමයේ සංඛ්‍යා ටික ද්විමීය ලෙස. ඊළඟට කියනවා ෂඩ්දශමයේ සංඛ්‍යා ටික ද්විමීය ලෙස ලියන්න කියලා. ෂඩ්දශමයේ සංඛ්‍යා ද්විමීය ලෙස ලියද්දී නම් බිඳු 8ක් දාන්න වෙනවා අපිට. බිඳු 8ක් දැමිය යුතුයි. ෂඩ්දශමයේ ද්විමීය ලෙස. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එකේ 8ක් දාන්න. 4 5 6 7 8. එහෙනම් 4 4 දාන්න 1යි 2යි 3යි 4යි 5යි 4 4 4. 8 8 ගියාට පස්සේ 4 4 දාන්න. ඊට පස්සේ බිඳු 2 2 බිඳු 2යි 1යි 1යි බිඳු 2යි 1යි 1යි බිඳු 2යි 1යි 1යි බිඳු 2යි 1යි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි. ඔන්න ඔය වගුව පාවිච්චි කරන්න ඉතුරු පරිවර්තන ටික.
එහෙනම් බලන්න ටියුට් එකේ ද්විමේක අෂ්ටමය කරන්න තියෙනවා. ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමය කරද්දී අපි පාවිච්චි කරන්නේ බිටු 3 බැගින් කාණ්ඩ කිරීම. කාණ්ඩ කර වගුව බැලීම. බිටු 3 බැගින් කාණ්ඩ කර වගුව බලන්න ඕනේ. එහෙනම් මේක 1.0යි 100. බිටු 3 ගානේ කාණ්ඩ කරන්න 1යි 2යි 3යි කාණ්ඩ කරා. එහෙනම් වගුව බලන්න. වගුවේ තියෙනවා බලන්න වගුවේ 100 කියන එකෙන් අදහස් කරන්නේ 100 කියන ඉලක්කමෙන් කියන්නේ 4. මෙතනට බිඳුවක් දාගන්න 0.10 කියන ඉලක්කමෙන් අදහස් කරන්නේ 2. එහෙනම් අෂ්ටමයාගිය 8 පාදයට 8 පාදයට මෙතන ඇවිල්ලා 24 තමයි. රයිට්. එහෙනම් මේකත් බලන්න. 1යි 2යි 3යි 4යි 3 ගානේ බෙදා ගන්න. එහෙනම් මෙතනින් අදහස් කරන්නේ වගුව දිහා බලන්න. වගුවේ අෂ්ටමයේ තීරුවේ අෂ්ටමයේ තීරුව තමයි බලන්න ඕනේ. අෂ්ටමයේ තීරුව මෙන්න මේ තීරුව බලන්න. මෙන්න මේ තීරුව තමයි බලන්න ඕනේ. මෙයාට දාලා අගයන් ටික බලන්න ඕනේ. 0.11 කියන්නේ 3. 100 කියන්නේ 4. අටේ පාදයට. එහෙනම් ඒ විදිහට කාණ්ඩ කරගෙන ඔයාලා එක හදා ගන්න පුළුවන්. 100යි 100 ආවම එතනත් දෙන්නේ 4යි 4 අටේ පාදේ. මේක හදන්න බැරිද? පුළුවන්ද? ඉතින් ටික හදන්න පුළුවන් නේද? කාණ්ඩ කරලා. ඉතින් ටික හදන්න පුළුවන් නේ කාණ්ඩ කරලා. බෑ වගේද? තේරුණාද? හදන්න පුළුවන් නේ ඊටු ටික මේ ටික. මෙන්න මේ ටික. මේක 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 ඊළඟට ද්විමේය සංඛ්‍යාවක්. ඊළඟට දෙනවා ද්විමේය සංඛ්‍යාවක්. ෂඩ්දශමය කරන්න. එහෙනම් බිටු 4 කාණ්ඩ බිටු 4 කාණ්ඩෙන් වෙන් කරන්න. බිටු 4 බැගින් කාණ්ඩ කර බිටු 4 බැගින් කාණ්ඩ කර වගුව බැලීම. රයිට්. බිටු 4 කාණ්ඩ. එහෙනම් මේක බිටු 4 ගානේ කාණ්ඩ කරගන්න. 10යි 100යි 4ක් එදන් 1යි 2යි 3යි 4යි හතරක් බෙදන්න 1යි 2යි 3යි 4යි බිංදු 3ක් ඉස්සරහට එන්න ඕන. එහෙනම් උත්තරේ එන්නේ මෙතන 4 මෙතන 1. තේරෙන්නේ නැත්නම් අහන්න. මේක ආවේ කොහොමද කියලා වගුව බලලා තමයි ගන්න තියෙන්නේ. 10යි 11 1යි 2යි 3යි 4යි මෙතන 2 මෙතන 11 කියන්නේ 3 16 පාදයට 100යි 100
1යි 2යි 3යි 4යි. එහෙනම් මෙතන 4. මෙතන ඉස්සරහට බිංදු දෙකක් දාගත්තාම මෙතන 2. 16 පාදයට. ඉතුරු ටික හදන්න පුළුවන් නේද? ඒක ඉතුරු ටික හදන්න පුළුවන් නේද? බලන්න අෂ්ටමයක ද්විමය මේක ලේසි. අෂ්ටමයක ද්විමය වලට පරිවර්තනය කරන විදිය. අෂ්ටමයක ද්විමය වලට පරිවර්තනය කරන්න කෙලින්ම වගුව බලලා තමයි ලියන්න තියෙන්නේ. රයිට්? වගුව බලා අගයන් ලිවීම. වගුව බලා අගයන් ලිවීම. එහෙනම් වගුව බලා අගයන් ලියන්න. 2 කියන්නේ 0.10 අෂ්ටමයනේ. පිටු 3කින් ලියන්න. 7 කියන්නේ 111. ලොකු විස්තර දෙන්නේ නැහැ. මම ලොකු ගොඩක් විස්තර අතව කරා අපි මේ ක්ලාස් එක. එහෙනම් ඉතින් මේක අවබෝධයක් ගන්න ගැරන්ටි හදපුවාම ඔළුවට වැටෙනවා මේ ටික. මේක 5 කියලා කියන්නේ 101යි වගුව බලලා. 6 කියලා කියන්නේ 110යි වගුව බලලා. 2 කියලා කියන්නේ 0.10යි වගුව බලලා. කෙලින්ම ලියන්න තියෙන්නේ. 675. 6 කියලා කියන්නේ 110යි වගුවෙන්. 7 කියන්නේ 111යි වගුවෙන්. 5 කියන්නේ 101යි ඒත් වගුවෙන් ලියන්න තියෙන්නේ. ඉතුරු ටික පුළුවන් නේද? එහෙනම් ෂඩ් දශමයේ ද්විමය කරන්නෙත් වගුව බලා. ෂඩ් දශමය දැන් මේ අෂ්ටමය වෙනුවට අෂ්ටමය ලිවේ 0.10නේ. ෂඩ් දශමයේ 2 කියන එක දෙකෙන් ලියද්දී පිටු 4කින් ලියන්න ඕනේ. 0.2යි 10. 7 ලියද්දිත් පිටු 4කින් ලියන්න ඕනේ. 0.111. නැත්තම් වැරදි. මුල බිඳුව අයින් කරන්න පුළුවන්. මුල බිඳුව අයින් කරන්න පුළුවන්. රයිට්. එක මතක තියාගන්න දැන් පිටු 4කින් ලියන්න ඕනේ. F කියලා කියන්නේ 1. B කියලා කියන්නේ 10යි 11. 1 කියලා කියන්නේ 1යි 2යි 3යි 1. ද්විමය 675. 0.110. 6 කියලා කියන්නේ. 7 කියලා කියන්නේ 0.111. 5 කියලා කියන්නේ 0.101. ද්විමය. අනිත් ටික පුළුවන් නේ? අනිත් ටික පුළුවන්. අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. ඊළඟට අෂ්ටමය ෂඩ් දශමය සහ ෂඩ් දශමය අෂ්ටමය. මේක පොඩ්ඩක් එකවර කරන්න බැරි පරිවර්තන දෙකක්. එක දිගට කරන්න බැරි පරිවර්තන දෙකක් තමයි මේක. එක දිගට කරන්න බැරි පරිවර්තන දෙකක්. අෂ්ටමය ෂඩ් දශමය කරන එක එක දිගට කරන්න බෑ. ඔයාට සිද්ධ වෙනවා මේ අෂ්ටමය සංඛ්‍යාව ද්විමය වලට පරිවර්තනය කරලා ඊට පස්සේ ෂඩ් දශමය කරන්න. අෂ්ටමය සංඛ්‍යාව ද්විමය වලට පරිවර්තනය කරලා ඊට පස්සේ ෂඩ් දශමය කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අෂ්ටමය දීලා තියෙනවා. මේක ද්විමය කරන්න 101යි 5 කියන්නේ 101යි. ඊළඟට මේකෙදි කරන්න තියෙන්නේ 5 කියන්නේ 101යි 5 කියන්නේ 101යි
ඊළඟට බිට 3 ඛණ්ඩ විදිහට වෙන් කරන්න කියනවා. එහෙනම් 101යි 101යි කියන එක බිට 3 ඛණ්ඩ බිට 3 ඛණ්ඩ නෙවෙයි එතන එන්න ඕනේ නේ. ෂඩ් දශමයක කරද්දි මෙතන බිට 3 ඛණ්ඩ නෙවෙයි බිට 4 ඛණ්ඩ කියලා හදා ගන්න මෙතන. බිට 4 බිට 4 ඛණ්ඩ බිට 4 ඛණ්ඩ ලෙස වර්ග කරන්න වෙන් කරන්න ඕනේ. එහෙනම් බිට 4 ඛණ්ඩ විදිහට වෙන් කරන්න නම් උඩට බිංදු දෙකක් දාගන්න. එතකොට එනවා 11.1 කියලා කියන්නේ 11.1 කියලා කියන්නේ D දෙකයි දෙකක් D කියලා එනවා 16 පාදයට. තව එකක් හදමු. හතර කියලා කියන්නේ මේක අෂ්ටමේ සංඛ්‍යාවක් නිසා 100යි බිට 3ෙන් ලියන්නේ. 5 කියලා කියන්නේ 101යි. 2 කියලා කියන්නේ 0.10යි. එහෙනම් බිට 4 ඛණ්ඩ විදිහට ලියන්න පුළුවන්. 100යි 101යි 0.10. එකයි දෙකයි තුනයි හතරයි. එහෙනම් මෙතන එන්නේ A 2යි 1යි 16 පාදයට. ද්විමේ කරලා ෂඩ් දශමය කරන්න ඕනේ. ද්විමේ කරලා ෂඩ් දශමය කරන්න. එහෙනම් ලොකුයක් හදමු. 7 කියලා කියන්නේ 111යි. ආය 7 කියලා කියන්නේ 111යි. ආය 4 කියලා කියන්නේ 100යි. 3 කියන්නේ 0.11යි. ඕකම අපි 4 ගානේ කඩා ගමු. 1යි 2යි 3යි 4යි. 1යි 2යි 3යි 4යි. එහෙනම් මෙතන F මෙතන E මෙතන 3යි. 16 පාදේ. මෙතනනේ. F E 3යි 16 පාදයට. මේක තනියම හදන්න බලන්න. මේක කියවලා මේක ෂඩ් දශමයක ද්විමේ කරලා ෂඩ් දශමයක ද්විමේ කරලා ද්විමේක අෂ්ටමේ කරන්න ඕනේ. ඔයාලා තනියම මේකයි මේකයි මේ ගණන් තුන හදන්න බලන්න ටක් ගාලා දැන්. හදලා ඉවරද? right. එහෙනම් මෙතන බලන්න මම මෙහෙම හදන්න මේ කවුද ලකී තිසර හදලා ඉවරයි අනිත් එක්කනත් හදලා ඉවරද? ඒ කියලා කියන්නේ වගුවෙන් බලන්න 10යි 10. 2 කියලා කියන්නේ 0.2යි 10. B කියලා කියන්නේ 10යි 11. වගුව පාඩම් කරගන්න වෙනවා ඉතින් නේ. ඒකල මෙතන බිටු 4 නෙමෙයි එන්න ඕනේ. බිටු 3 කාණ්ඩ. බිටු 3 කාණ්ඩ. එකයි දෙකයි තුනයි
එකයි දෙකයි තුනයි එකයි දෙකයි තුනයි එර පහයි මෙතන පහ බිඳුව මෙයා බිඳුවනේ පහයි තුන අෂ්ටමය අටේ පාදේ මේක 3 කියලා කියන්නේ 0.2යි 11යි 4 කියන්නේ 0.100යි ඒ කියලා කියන්නේ 10යි 10 තුනේ ගොඩ වලට වෙන් කරගන්න 1යි 2යි 3යි 1යි 2යි 3යි 1යි 2යි 3යි එහෙනම් 1යි 5යි 1යි 2 එහෙනම් උත්තරේ ලියන්න පුළුවන් 1යි 5යි 1යි 2 අටේ පාදේ පැහැදිලි නේද කරගෙන යන්න පුළුවන් නේද F8ක් A F කියලා කියන්නේ 11යි 11 8 කියන්නේ 1000 A කියන්නේ 10යි 10 එහෙනම් තුනේ ගොඩ වලට කඩා ගන්න 1යි 2යි 3යි 1යි 2යි 3යි 1යි 2යි 3යි මෙතන 7යි මෙතන 6යි මෙතන 1යි මෙතන 2යි 7යි 6යි 1යි 2